හරි හැමෝටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් මම චුට්ටක් පන්ති පටන් ගන්න තුව බලන් හිටියේ මේ කාලගුණය හරස් වෙලා පොඩක් වහිනවා විදුලි කොටනවා මම චුට්ටක් ඒකයි බලන් හිටියේ මේ පන්ති කරන්න පුළුවන්ද කියලා මම ඕගොල්ලන්ට ක්ලාස් එකත් ෂෙඩියුල් කරලා ඔක්කොම කරලා දීලා ඕගොල්ලෝ ජොයින් වෙලත් ඉන්නවා මම දැක්ක මම බලන් හිටියේ මේ කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් අඩුයි පුළුවන් තරමක් වෙලාවක් කරමු බැරිම විදියට ප්‍රශ්නයක් ආවොත් පන්ති නතර කරමු පුළුවන් තරමක් කරමු පාඩම ඉවර කරමු පුතේ මට ඉවර කරගන්න ඕන තුන්වන පාඩම ඉවර කරගත්තම නිදහස් ඊට පස්සේ ලබන සතියේ ඉඳන් හරි හතරවෙනි පාඩම ඉගෙන ගන්න පුළුවන් මේ දවස්වල පොඩ්ඩක් මේ මාසෙමනේ මේ කාලෙම මේ පොඩක් දහිබර කාලගුණ තත්වයක් අපේ පැත්තට නම් තියෙන්නේ සමහර ළමයිනුත් මට මෙසේජ් දාලා තිබ්බා ප්‍රයිවට් මෙසේජ් දාලා තිබ්බා සර් මේ පන්තිය කරනවද සර් රෙකෝඩින් එක දෙන්න සර් මේ වහිනවා සර් කරන්ට් එක නෑ සර් මටත් උදේ කරන්ට් එක ගියා උදේ පන්ති කර ඉන්නකොට දැන් කරන්ට් එක වෙලා කොහමත් පැය පැයක් විතර ඇති කරන්ට් එක එනකොට يعني උදේ පන්ති භාගය කර 11ට විතර කරන්ට් එක ගියා 2ට විතර ආවේ ඒ නිසා රයිට් එන්න මේ හතරවෙනි ගාන ජගත්ගේ ව්‍යාපාරය 2019 මාර්තු 1 දින ආරම්භ කරලා අතර අය මාසෙ තුල සිදු වූ ගනුදෙනු දීලා තියෙනවා. ගනුදෙනු දීලා තියෙන 3යි 1 ඉඳන් 3යි 31 දක්වා ගනුදෙනු දීලා තියෙනවා. ඒ ගනුදෙනුව සටහන් කළ ලෙජර් ගිණුම් ටික අපිට හදන්න කියනවා. ඒ ගනුදෙනු සටහන් කළ ලෙජර් ගිණුම් මර කලින් වගේම ඊයේ වගේම ගිණුම් ටික හදන්න ඕන. 4-5 ගණන් දෙක විතරයි මම හදන්න කිව්වා. 6 වෙනි ගාන හදන්න එපා කිව්වා. 6 වෙනි ගාන අපි සාමාන්‍ය පරිදි පන්තියට ආවට පස්සේ සාකච්ඡා කරමු. ඒ නිසා මම 6 වෙනි ගාන කතා කරන්නේ නැහැ. දරුවේ ප්‍රශ්නයක් අහනවා සර් ක්ලාස් පටන් ගන්නේ කවද්ද ආයතනයේ කියලා. මම දැනුම් දෙනවා ඒක. නොවැම්බර් මාසේ 16න් පස්සේ අපි ආයතන වලට ඕගොල්ලෝ ගෙන්නනවා. ඒතර මම ඕගොල්ලන්ට දැනුම් දෙනවා ඕගොල්ලෝ හරියටම ඉන්න ඕන කවද්ද කියලා. ඒතර 2023 දැන් ඔන්ලයින් නම් මම පළවෙනි ගෲප් එක දෙවෙනි ගෲප් එක 3 4 කියලා ගෲප් 4ක් කරනවා. මතක තියාගන්න ඔයාගේ යාළුවෝ සමහර වෙලට ඉන්න පුළුවන් දෙවෙනි ගෲප් එකේ. ඔයාගේ යාළුවෝ තුන්වෙනි එකේ ඉන්නත් පුළුවන් හතරවෙනි එකේ ඉන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ආයතනයට එන්න කියලා දවස දුන්නම ඔයාලගේ ගෲප් එකට ඔයාලා ඉන්න පන්තියට මම කියනවා ඔයාලා හවල් දවස් එන්න කියලා. ඒ නිසා දැන් හොඳට මතක තියාගන්න කුරුණෑගලට ළමයි ගෙන්නනකොට පළවෙනි ගෲප් එක දෙවෙනි ගෲප් එක 3 4 කියලා වර්ග කිරීමක් නැහැ. ඔක්කොම එකපාර ගෙන්නනවා එකම දවසක. ගෙන්නලා ඔක්කොටම මම පොදුවේ කතා කරනවා. ආමන්ත්‍රණය කරලා මම දැනුවත් කරනවා යම් පණිවිඩ කීපයක්. ඒ පණිවිඩ පැයකට වඩා කාලයක් මට දැනුවත් කරන්න වෙනවා. එදා දවසේ සම්පූර්ණ සාකච්ඡා කරලා මම ඕගොල්ලන්ට ලබා දෙනවා කාලසටහනක්. මෙන්න මේ වෙලාවට ඕගොල්ලෝ පන්තියට සම්බන්ධ වෙන්න කියලා. ඒ නිසා ඒ ආරම්භක දවසක් විදියට මම දවසක් දෙනවා. එදාට අනිවාර්යෙන් එන්න ඕනේ. ඔයා මොන ගෲප් එකේ හිටියත් ඔයාගේ යාළුවෝ සමහර අය කියයි ඔයාටත් එන්න කිව්වද අපි හතරවෙනි ගෲප් එකේ කියලා යාළුවෙක්. ඒතකොට ඔයා බය වෙන්න එපා. ඔක්කොම ගෲප් වල ළමයිට එක දවසකට එන්න කියන්නේ. ඒ වගේම අලුතෙන්ම පන්තියට සම්බන්ධ වෙන්න දරුවෝ ඉන්නවා නම් ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් අලුතෙන්ම සම්බන්ධ වෙන්න. ඒගොල්ලොන්ටත් මම එන්න කියන දවසටම එන්න කියන්නේ ඒගොල්ලොන්ටත්. අලුත්ම දරුවොත් අපි එදාට තමයි ගෙන්නවන්නේ. දැනටමත් ඔය අලුතෙන් කතා කරපු දරුවෝ ඉන්නවා පන්ති වල සම්බන්ධ වුණේ නැති. නමුත් පන්තියට ආපම සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඒගොල්ලන්ටත් අපි ලබා දෙන්නේ එකම දවසක්. ඒ නිසා ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් අඳුරන යාළුවෝ කොමර්ස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් කොමර්ස් කරනවා අපේ පන්තිනේ මේ ඉන්නේ වෙන කොහේ හරි පන්තිය කියන්නේ නම් එදාට ඇවිත් බලන්න කියන්නේ අපේ පන්තිය කොහොමද කියලා. එදාට ඇවිත් බලන්න කියන්නේ. හරිද? ඒ නිසා මේ අනුරාධපුර ළමයිටත් අපි එක දවසක් දෙන්නේ. අපි එක දවසක් දෙනවා ඉරිදා දවසක්. සෙනසුරාදා දවසක් දෙනවා කුරුණෑගලට. නිකවැරටියට සඳුදා දවසක් වාරියපොලට සිකුරාදා දවසක් දීලා අපි ටයිම් ටේබල් දෙනවා මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට ආයතනයට එන්න කියලා. ඔයා මොන කණ්ඩායම වුණත් කමන්නේ එන්න ආයතනයට. ආවට පස්සේ ඔයාට පැහැදිලි වෙනවා වෙන්නේ මොකද්ද කවද්ද ඔයාගේ පන්තියේ තියෙන්නේ ඔයා මොන පන්තියද දෙන්න ඕනේ ඒ සියලු විස්තර ඔයාට එදා ලබා ගන්න පුළුවන්. ඒක ඔන්ලයින් ක්‍රමයේදී මගෙන් අහන්න එපා මෙන්න මේ වෙලාවටද සර් පන්ති තියෙන්නේ කීයටද පන්ති තියෙන්නේ නැහැ එහෙම එකක් නැහැ. එදාට ඔයා ආවට පස්සේ තමයි ඔයා තේරුම් ගන්නේ ඔයා මොන පන්තියටද එන්න ඕනේ කියලා ඔයා එදා මම කතා කරාට පස්සේ මම පැයක් විතර ඔයත් එක්ක කතා කරනවා කතා කළාට පස්සේ ඔයාම තේරුම් ගන්නවා මම සර් කියන විදිහට මොන පන්තියටද දැන් ඉගෙන ගන්න එන්න ඕනේ කියලා. ඒක ඔයා එදාට තීරණය කරයි. සර් ඔයාට දිනයක් අපි ලබා දෙනවා ඒ දිනේට පන්තියට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා ඇප්ලිකේෂන් එකක් සම්පූර්ණ කරන්න තියෙන එක මම ඕගොල්ලන්ට දෙන එක. මට ඕගොල්ලෝ ගැන තොරතුරු ලබා ගන්න ඕනේ පන්ති වලට ඕගොල්ලෝ සම්බන්ධ කරගන්න. මොකද ගෲප් 4ක් යන නිසා. ඒ නිසා ඔයගොල්ලෝ බෙදාලා වෙන් කරන්න ඕනේ.
ඒ වෙන් කිරීම වෙනුවෙන් ලබා දෙන එක ඒක අනිවාර්යයෙන්ම ලබාගෙන සම්පූර්ණ කරලා තමයි පන්ති වාඩි වෙන්නේ. පන්ති ඇතුළේ අපි ඒක සම්පූර්ණ කරන නිසා ඒ නිසා කිසි ප්‍රශ්නයක් වෙන්න එපා, බය වෙන්න එපා. මම උගුලට දිනයක් දෙනවා. WhatsApp group එකට දානවා අහවල් දවසේ කුරුණෑගල ළමයි පන්තිට එන්න. අනුරාධපුර ළමයි අහවල් දවසේ එන්න. වාරියපොළ නිකවැරටි ළමයි මෙන්න මේ දවස්වල ආයතනයට එන්න කියලා වෙලාවත් එක්ක දාපුවම එදාට ඔය ආයතනයට එන්න ඇවිල්ලා සම්බන්ධ වෙන්න වැඩේට. එදාට ඔක්කොම දැනුවත් කිරීම කරන්න පුළුවන්. නොවැම්බර් 16න් පස්සේ දවසක් ඕගොල්ලොට දෙන්න. හරිද? රයිට්. මම එනවා 4 වෙනි ගාන හදන්න. ගනුදෙනුවෙන් ගනුදෙනුවට ගිණුම් හදන්න ඕනේ. මේක පළවෙනි ගනුදෙනුව තියෙනවා 3.1 ලක්ෂ 7ක් ප්‍රාග්ධනය ලෙස ගෙනාවා. අපි දන්නවා ප්‍රාග්ධනය ගෙනේනකොට දිත්ව සටහන මොකද්ද? ප්‍රාග්ධනයේ විදියට මුදල් ගෙනේනකොට මුදල් වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කම්නේ. සමීකරණේ වත්කම් වැඩි වෙනවා. මොකද්ද වැඩි වෙන වත්කමේ නම මුදල්. ඒ වගේම සමීකරණේ ප්‍රාග්ධනයට නැත්නම් සමීකරණ හිමිකමටත් එකතු වෙනවා. ප්‍රාග්ධනයේ වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි කියන හිමිකම වැඩි වෙනවා කියලා. එතකොට පුතේ දිත්ව සටහන එනවා කොහොමද? මුදල් කියන්නේ වත්කම්. මේ නිසා මුදල් වැඩිවීම මුදල් ගිණුමට හර. මුදල් ගිණුම හර රුපියල් ලක්ෂ 7යි. මම දහස් සංඛ්‍යා ලියන්න. බැර කරන ගිණුම එනවා ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුමට බැර වෙනවා රුපියල් ලක්ෂ 7. ඔන්න දිත්ව සටහන. දැන් එහෙනම් ඔයා ගිණුම් දෙකක් හදන්න ඕනේ. එකක් ඔයා හදන මුදල් ගිණුම. අනිත් එක ඔයා හදන ප්‍රාග්ධන ගිණුම. මුදල් ගිණුම අනිත් එක ප්‍රාග්ධන ගිණුම. මේ මුදල් ගිණුමට ඔයා හර කරන්න ඕන ලක්ෂ 7ක්. බැර කරන ගිණුමේ නම ලියන්න ඕන ප්‍රාග්ධන ගිණුම. දිනේ ලියන්න ඕනේ 3.1. 3.1. 3.1 කියලා දාලා බැර කරන ගිණුමේ නම ලියන්න ප්‍රාග්ධන ගිණුම. වටිනාකම ලියන්න ලක්ෂ 7. ඒකම ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්ත ලියන්න. දිනේ දාන්න 3.1. හර කරන ගිණුමේ නම ලියන්න මුදල් ගිණුම. වටිනාකම ලියන්න ලක්ෂ 7. ඔන්න එකත් හරි. ඔන්න පළවෙනි එක. හරිද? දෙවෙනි එක 3.5 තැන්පත් කරමින් බැංකුවේ ජංගම ගිණුමක් විවෘත කළා. සල්ලි අරන් ගිහලා බැංකුවේ තැන්පත් කරනකොට මොකද වෙන්නේ? සමීකරණේ වත්කම් වල මුදල් අඩු වෙනවා. ඇයි වත්කම් වල මුදල් අඩු වෙන්නේ? අපි මුදල් අරන් ගිහලා තැන්පත් කරනකොට අපේ මුදල් අඩු වෙනවා. ඒ නිසා වත්කම් වල මුදල් අඩු වෙනවා. වත්කම් වල මුදල් අඩු වෙනවා. ඒ වගේම ඒක ජංගම ගිණුමක් නැත්නම් බැංකු කියලා අපි එකතු කරගන්නවා. ඒක අපේ වත්කමක් විදිහටම. සමීකරණේ මුදල් වලින් අඩු වෙලා ආයෙත් සමීකරණ වත්කම් වලට බැංකු කියලා එකතු කරනවා. එතකොට දිත්ව සටහන කොහොමද ලියන්නේ? මුදල් අඩු වෙන නිසා මුදල් ගිණුමට බැර කරනවා. මොකද මුදල් කියන්නේ වත්කම්නේ. වත්කම් අඩු වීම නිසා මුදල් ගිණුමට බැර. ඔන්න දැන් අල්ලා ගන්න ඕනේ. මුදල් වැඩි වෙනකොට හර මුදල් අඩු වෙනකොට බැර. හේතුව මුදල් කියන්නේ වත්කම්. මුදල් ගිණුම බැර මුදල් අඩු වෙන නිසා. හර කරනවා බැංකු ගිණුම නැත්නම් ජංගම ගිණුම. මම බැංකු ගිණුම කියලා ගන්නම්. ඒකට හර කරනවා රුපියල් 20000. බැංකු ගිණුම කියන්නේ වත්කම. එතකොට ගිණුමක් එනවා අලුත් ගිණුමක්. ඒක බැංකු ගිණුම. ඒ බැංකු ගිණුමට හර වෙනවා දිනේ 3.5. බැර කරන ගිණුමේ නම එනවා මුදල් ගිණුම. රුපියල් 20000යි. මුදල් ගිණුම කියලා. මුදල් ගිණුමට බැර වෙනවා 3.5. හර වුණ ගිණුමේ නම ලියනවා බැංකු ගිණුම. වටිනාකමත් ලියනවා රුපියල් 20000යි. 3.5 බැංකු ගිණුම කියලා දාලා වටිනාකම ලියනවා රුපියල් 20000යි. හරිද බලන්න? ඉතින් කෙනෙක් මේකට බැංකු ගිණුම වෙනුවට ජංගම ගිණුම කියලා ලියන්නත් පුළුවන්. දරුවෙක්ට මේක බැංකු ගිණුම කියනවා වෙනුවට කෙනෙක්ට මේකට ජංගම ගිණුම කියලා ලියන්නත් පුළුවන්.
ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. හරිද? right. ඊළඟ එක 3.8 රුපියල් 8,000ක භාණ්ඩ අත්පිටද රුපියල් 10,000ක භාණ්ඩ නිහාල්ගෙන් ණයටද ගත්තා. වෙන වෙනම ලියමු. ඉස්සෙල්ම 8,000ක භාණ්ඩ ලියන්නකෝ. 8,000ක භාණ්ඩ අත්පිට. අත්පිට කියන්නේ සල්ලි දීලා ගන්න. භාණ්ඩ ගන්නකොට භාණ්ඩ වැඩි වෙනවා මං කිව්වා ගැනුම් කියලා. ගැනුම් කියන්නේ වියදම. ඒතොර එන්න ඕනේ ගැනුම් වැඩි වෙනවා. ඒ කියන්නේ වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වීම හර ඒ නිසා ගැනුම් ගිණුම හර රුපියල් 8,000යි. මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. ඒ නිසා මුදල් ගිණුමට බැර වෙනවා රුපියල් 8,000. මුදල් කියන්නේ වත්කම් අඩු වී බැර නිසා මුදල් බැර. ගැනුම් හර මුදල් බැර. එහෙනම් අපි අලුතෙන් ගිණුමක් හදන්න ඕනේ. ඒක ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම. මේ ගැනුම් ගිණුමට හර කරන්න ඕනේ වටිනාකම රුපියල් 8,000යි. බැර කරන ගිණුමේ නම ලියන්න ඕනේ මුදල් ගිණුම. දිනේ ලියන්න ඕනේ හර පැත්තේ 3.8. ඔන්න ගැනුම් ගිණුමට හර කළා. 3.8 විස්තරේ බැර කරන ගිණුමේ නම මුදල් ගිණුම වටිනාකම 8,000යි. ඒක මුදල් ගිණුමට බැර කරනවා 3.8 හර කරපු ගිණුමේ නම ලියනවා ගැනුම් ගිණුම රුපියල් 8,000යි. හර කරපු ගිණුමේ නම ගැනුම් ගිණුම කියලා රුපියල් 8,000යි. ඊට පස්සේ ණයට ගන්නවා. ණයට ගන්නකොටත් භාණ්ඩ වැඩි වෙනවා. ඒ කියන්නේ ගැනුම් වැඩි වෙනවා. හැබැයි ණයත් වැඩි වෙනවා. ඒ කියන්නේ ණය හිමියෝ වැඩි වෙනවා. එතකොට 10,000ක භාණ්ඩ නිහාල්ගෙන් ගන්නකොට එතනත් ගැනුම් ගිණුම හර වෙනවා. රුපියල් 10,000යි. ගැනුම් ගිණුම හර රුපියල් 10,000යි. ගැනුම් ගිණුම හර රුපියල් 10,000යි. බැර වෙනවා ණය හිමි ගිණුම. ගැනුම් ගිණුම හර 10,000යි. ණය හිමි ගිණුම බැර 10,000යි. එතකොට අපි හදන ගැනුම් ගිණුමට හර වෙනවා 10,000. බැර වෙන ගිණුමේ නම ලියනවා ණය හිමි ගිණුම 3.8යි. 3.8යි. හරිද? ඊට පස්සේ අපි හදන්න ඕනේ අලුතෙන් ගිණුමක්. ඒක ඇවිල්ලා ණය හිමි ගිණුම. ඒ ණය හිමි ගිණුමට බැර වෙන්න ඕන හර කරපු දිනේ 3.8. හර කරන ගිණුමේ නම ගැනුම් ගිණුම කියලා. රුපියල් 10,000. ඔන්න ඒකත් හරි. ඔන්න ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් අහන්නකෝ දරුවෝ ඔතෙන්ට එනකම්. ප්‍රශ්නයක් අහනවා ණය හිමියෝ ගොඩක් හිටියොත් පොදු ණය හිමි ගිණුම හදාගන්න මෙහෙමයි. මම මේකේ ලේසියට ණය හිමි කියලා ගිණුම ගත්තට ඕගොල්ලොන්ට ඕනනම් ණය හිමියාගේ නමින් හදන්න. නිහාල්ගේ ණය හිමි ගිණුම කියලා හදන්න ප්‍රශ්නයක් නැහැ. නිහාල්ගේ ණය හිමි ගිණුම කියලා හදන්න ගැටලුවක් නැහැ. අපි පස්සේ ආයි ඉගෙන ගන්නවා මේක 4 වෙනි පාඩමේදී. එතකොට අපි චුට්ටක් මේක ආයෙ වෙනස් කරලා ඉගෙන ගන්නවා. ඕන්නම් ණය හිමි ඔක්කොම වෙනුවෙන් එක ණය හිමි ගිණුමක් හදන්නත් පුළුවන් පොදුවේ. දැන් මං ගත්තේ එහෙම එකක්. මං ණය හිමි කියලා විතරයි ගත්තේ ගිණුම.
හරිද ප්‍රශ්න තියෙනවත් තව නැහනේ. රයිට් ඊළඟ ගනුදෙනුව 3.10 රුපියල් 10000කට අත්පිටද රුපියල් 15000 කමාලිට ණයටද භාණ්ඩ වික්කා. භාණ්ඩ විකුණලා තියෙනවා. කොහමද විකුණලා තියෙන්නේ? 10000ක් අත්පිට. يعني 10000ක් විකුණලා තියෙනවා සල්ලි අරගෙන. ඒ වගේම 15000 කමාලිට ණයට විකුණලා තියෙනවා. හරි. විකුණුම්. විකුණුම් කියන්නේ ආදායමක්. විකුණන්න ආදායම වැඩි වෙනවා. ආදායම් වැඩි වීම බැර. ඒ නිසා විකුණුම් කියලා බැර කරන්න ඕනේ. සල්ලි හම්බ වෙනවා නම් මුදල් වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඔන්න ඊළඟ දිත්ව සටහන එනවා. අත්පිට විකුණුම අපි ලියනවා. රුපියල් 10000 දිත්ව සටහන. මුදල් ගිණුම හර රුපියල් 10000යි. මුදල් ගිණුම හර රුපියල් 10000යි. ඒ වගේම විකුණුම් ගිණුම බැර විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක් කියලා මතක තියාගන්න. විකුණුම් ගිණුම බැර රුපියල් 10000. හොඳට බලන්න. මුදල් ගිණුම හර රුපියල් 10000යි. විකුණුම් ගිණුම බැර රුපියල් 10000යි. හරිද? එතකොට අපේ මුදල් ගිණුමට හර වෙනවා බැර කරන දිනේ 3.10 හර කරන දිනේ බැර කරන ගිණුම විකුණුම් ගිණුම රුපියල් 10000යි. එතකොට අපි හදනවා ගිණුමක් ඒක විකුණුම් ගිණුම. ඒ විකුණුම් ගිණුමට බැර වෙනවා හර කරන දිනේ 3.10 කියලා දාලා මුදල් ගිණුම කියලා ලියලා රුපියල් 10000යි. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ තියෙනවානේ ණයට විකුණුම. කීයක්ද? රුපියල් 15000. ඒක කොහොමද ලියන්නේ? දැන් ණයට විකුණනකොට සල්ලි හම්බ වෙන්නේ නැහනේ. ණයට විකුණනකොට සල්ලි හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි කරන්නේ ණය ගැති ගිණුමට හර කරනවා. ඇයි ඒ? සල්ලි ලැබෙන්න ඕනේ. ණය ගැති ගිණුම අර රුපියල් 15000යි. විකුණුම් ගිණුම බැර පහළොස්දාහයි. ණය ගැති ගිණුම හර ඒ වගේම විකුණුම් ගිණුම බැර රුපියල් 15000යි. ණය ගැති හර විකුණුම් බැර. එතකොට අලුතෙන් ගිණුමක් වෙනවා. ඒක ඇවිල්ලා ණය ගැති ගිණුම. ණය ගැති ගිණුම. මේ ණය ගැති ගිණුමට හර වෙන්න ඕනේ 3.10 කියලා. බැර කරන ගිණුමේ නම ලියන්න ඕන විකුණුම් ගිණුම. රුපියල් 15000යි. මේ විකුණුම් ගිණුමට බැර වෙන්න ඕන දිනේ 3.10මයි. හර වෙන ගිණුම ණය ගැති ගිණුම කියලා ලියලා රුපියල් 15000යි. ඔන්න හරි. ඔන්න හදාගන්න. ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ.
හරිද? ගැටලු නෑනේ. රයිට්. ඊළඟ ගනුදෙනුව රුපියල් 5000ක් බැංකුවේ තැන්පත් කළා. කවද 5.12. රුපියල් 5000ක් බැංකුවේ තැන්පත් කළා. කවද 5.12. එතකොට මොකද වෙන්නේ? බැංකුවේ තැන්පත් කරනකොට අපේ ව්‍යාපාරේ මුදල් අඩු වෙනවා. අපේ ව්‍යාපාරේ මුදල් අඩු වෙනවනේ. හැබැයි බැංකුවේ සල්ලි වැඩි වෙනවා. තර මුදල් අඩු වෙනකොට වත්කම් අඩු වෙනවා. එනිසා මුදල් වලට වැර කරන්න ඕනේ. එතකොට අපි මුදල් ගිණුම වැර කරන්න ඕනේ. කීයක්ද? රුපියල් 5000. මුදල් ගිණුම වැර කරන්න ඕනේ. මුදල් ගිණුම රුපියල් 5000 වැර කරලා ඒක හර කරන්න ඕනේ බැංකු ගිණුමට. කෙනෙක් ඕක ජංගම ගිණුම කියලා ගත්තා නම් ජංගම ගිණුමට. හරිද? බැංකු ගිණුම කියන්නේ බැංකුවේ සල්ලි වැඩි වෙනවා. මොකද බැංකුවේ තියෙන සල්ලි අපේ වත්කම. එතකොට අපේ බැංකු ගිණුම මෙන්න. දිනේ හරපැත්තේ ලියලා 3.12 බැර කරන ගිණුමේ නම ලියන්න මුදල් ගිණුම. වටිනාකම ලියන්න 5000යි. ඒකම මුදල් ගිණුමට බැර කරන්න 3.12 හර කරන ගිණුමේ නම ලියන්න බැංකු ගිණුම. රුපියල් 5000යි. හරිද? බැංකු ගිණුම හර මුදල් ගිණුම බැර කියලා ලියන්න ඕනේ. බැංකු ගිණුම හර 5000යි, මුදල් ගිණුම බැර 5000යි. හරිද? ඊට පස්සේ 3.15 රුපියල් 5000ක් ණය හිමියන්ට ගෙවීම. ණයමි නිහාල්ට 5000ක් ණය හිමියන්ට ගෙවනකොට මොකද වෙන්නේ? සල්ලි අඩු වෙනවා. ඒ නිසා මුදල් ගිණුම බැර වෙනවා. රුපියල් කීයක්ද ගෙවන්නේ ණය හිමියන්ට? රුපියල් 5000ක්. මුදල් ගිණුම බැර වෙනවා 5000ක්. මුදල් ගිණුම බැර වෙනවා රුපියල් 5000ක් ණය හිමියන්ට ගෙවුවා කියලා. ඒ වගේම ඒ ටික හර වෙනවා ණය හිමියන්ගෙන් අඩු වෙන්න ඕනේ. ණය හිමියෝ කියන්නේ වගකීම් අඩුවීම හර. ණය හිමියෝ කියන්නේ වගකීම් අඩුවීම හර. ඒ නිසා ණය හිමියන්ට හර වෙන්න ඕනේ. ණය හිමි ගිණුම හර වෙන්න ඕනේ රුපියල් 5000. එතකොට මේ මුදල් ගිණුමට බැර වෙන්න ඕනේ 3.15 කියලා. හර කරන ගිණුම ණය හිමි ගිණුම කියලා. රුපියල් 5000. ඒ වගේම ණය හිමි ගිණුමට හර වෙන්න ඕනේ බැර කරන ගිණුමේ නම ලියලා මුදල් ගිණුම කියලා දිනෙත් එක්ක ඔය රුපියල් 5000. මුදල් ණය හිමි ගිණුම හර මුදල් ගිණුම බැර. ඔන්න ගැටලු තියෙනවා නම් අහන්න ඕනේ. 3.23 රුපියල් 8000ක් ණයගැති අමාලි විසින් ලබා දී ඇත. ණයගැතියෝ සල්ලි දෙනකොට මොකද වෙන්නේ සමීකරණේ? මුදල් වැඩි වෙනවා. සමීකරණේ මුදල් වැඩි වෙනවා ණයගැතියෝ අපිට සල්ලි දෙද්දී. ණයගැතියෝ අපිට සල්ලි දෙද්දී සමීකරණේ මුදල් වැඩි වෙනවා. ඒ වගේම සමීකරණේ ඉන්න ණයගැතියොත් අඩු වෙනවා. ඒ වගේම සමීකරණේ ඉන්න ණයගැතියොත් අඩු වෙනවා. එතකොට කොහොමද එන්නේ? මුදල් වැඩි වෙන නිසා මුදල් ගිණුම හර වෙනවා. රුපියල් 8000යි. ණයගැතිය අඩු වෙනවා කියන්නේ වත්කම් අඩු වෙනවා. ඒ නිසා ණයගැති ගිණුමට බැර වෙනවා රුපියල් 8000යි. මුදල් හර ණයගැති ගිණුම බැර. එතකොට මේ මුදල් ගිණුමට හර වෙනවා දිනේ ඇවිල්ලා 3.23 බැර කරන ගිණුමේ නම ලියනවා ණයගැති ගිණුම. ණයගැති ගිණුම රුපියල් 8000යි. ඊට පස්සේ අපේ ණයගැති ගිණුමට යන්න ඕනේ. ගිල්ල බැර කරන්න ඕන 3.23 හර කරන ගිණුමේ නම මුදල් ගිණුම රුපියල් 8000යි. මුදල් ගිණුම හර රුපියල් 8000යි. ණයගැති ගිණුම බැර රුපියල් 8000යි. මුදල් ගිණුම හර රුපියල් 8000යි. ණයගැති ගිණුම බැර රුපියල් 8000යි. ඔන්න හදාගන්න. ගැටලු තියෙනවා නම් අහන්න ප්‍රශ්න තියෙන දරුවෝ.
ඊළඟ එක 3.25 අයිතිකරු විසින් 50000ක් වටිනා ලී බඩු ව්‍යාපාරයට යොදවා ඇත. ප්‍රාග්ධනය යෙදවීමන්නේ අමතර ප්‍රාග්ධනය යෙදවීමන්නේ සමීකරණය මොකද කරන්නේ? ලී බඩු යොදවනකොට ඒ ලී බඩු ටික සමීකරණයේ වත්කම් වල ලී බඩු වලට එකතු කරනවා. ලී බඩු යොදවද්දී ඒ ලී බඩු ටික සමීකරණයේ වත්කම් වල ලී බඩු වලට එකතු කරනවා. ඒ කියන්නේ වත්කම් වැඩි වෙනවා. ලී බඩු වැඩි වෙනවා කියන එක. වත්කම් වැඩි වීම හර ඒ නිසා ලී බඩු ගිණුමට හර. ලී බඩු ගිණුම හර රුපියල් 50000යි. එතකොට අයිතිකරුවක දෙන්නේ අයිතිකරු දෙනකොට සමීකරණේ ප්‍රාග්ධනයේ හිමිකම වැඩි වෙනවා. ප්‍රාග්ධනයේ වැඩි වෙනකොට ප්‍රාග්ධනයේ වැඩිවීම බැර. ඒ නිසා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා රුපියල් 50000යි. ලී බඩු ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර රුපියල් 50000යි. දැන් කොහොමද කරන්නේ? දැන් ලී බඩු ගිණුමක් හදන්න ඕනේ. අපේ ලී බඩු ගිණුමක් නැහැනේ. මෙන්න ලී බඩු ගිණුම. ලී බඩු ගිණුම හර කරන්න ඕන දිනේ 3.25 බැර කරන ගිණුම ප්‍රාග්ධන ගිණුම මං කෙටියෙන් ලිව්වේ රුපියල් 50000යි. බැර කරන ගිණුම මං කෙටියෙන් ලිව්වා ප්‍රාග්ධන ගිණුම කියලා රුපියල් 50000යි. ඒක ප්‍රාග්ධන ගිණුමට බැර කරන්න ඕනේ දිනේ 3.25 හර කරන ගිණුමේ නම ලී බඩු ගිණුම. ලී බඩු ගිණුම රුපියල් 50000යි. ලී බඩු ගිණුම අර ප්‍රාග්ධන ගිණුම බැර. ඊළඟ එක කුලී රුපියල් 2000ක්ද වෙනත් වියදම් 3000ක්ද මුදලින් ගෙවා තිබුණා. මේ වියදම්නේ. කුලී ගෙවනකොට කුලී කියන්නේ වියදම්නේ. කුලී ගිණුම නැත්නම් කුලී වියදම් ගිණුම හර වෙනවා රුපියල් 2000යි. මුදල් ගිණුම බැර වෙනවා රුපියල් 2000යි. මුදල් ගෙවනකොට මුදල් අඩු වෙනවා. ආයේ ඒව පැහැදිලි කරන්න දෙයක් නැහැ. කුලී කියන්නේ වියදමක්. වියදම් වැඩි වීම හර නිසා කුලී වියදම් හර මුදල් බැර. එනම් මුදල් ගිණුමට බැර කරනවා දිනේ ඇවිල්ලා 3.27 හර කරන ගිණුමේ නම කුලී ගිණුම නැත්නම් කුලී වියදම් ගිණුම රුපියල් 2000යි. කුලී ගිණුම කියලා රුපියල් 2000යි. අපි හදන්න ඕන අලුතෙන් ගිණුමක් එක කුලී ගිණුම. කුලී ගිණුම කුලී වියදම් ගිණුම කිව්වත් හරි නැත්නම් කුලී ගිණුම. මේ කුලී ගිණුමට හර කරන්න ඕන රුපියල් 2000ක්. බැර කරන ගිණුමේ නම ලියන්න ඕන මුදල් ගිණුම. දිනේ ලියන්න ඕනේ 3.27 3.27 මුදල් ගිණුම කියලා රුපියල් 2000ක් කුලී ගිණුමට හර කරන්න ඕනේ. එතන මුදල් ගිණුම බැර කුලී ගිණුම හර වෙලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ එක වෙනත් වියදම් ගෙවනවා. එදාම කීයක්ද ගෙවන්නේ වෙනත් වියදම් විදියට රුපියල් 3000. එතන වෙනත් වියදම් මේකෙත් වැඩි වෙනවා. ඒ නිසා වෙනත් වියදම් හර වෙනත් වියදම් ගිණුම හර රුපියල් 3000යි. අර වගේම මුදල් අඩු වෙනවා. ඒ නිසා මුදල් ගිණුම බැර රුපියල් 3000යි. වෙනත් වියදම් හර මුදල් බැර රුපියල් 3000යි. එතන කලින් වගේම අලුතෙන් ගිණුමක් හැදෙනවා. ඒක වෙනත් වියදම් ගිණුම. වෙනත් වියදම් ගිණුම වෙනත් වියදම් ගිණුම. එකට හර වෙනවා රුපියල් 3000ක්. බැර කරන ගිණුමේ නම ලියවෙනවා මුදල් ගිණුම.
දිනේ ලියවෙනවා 3:27. මුදල් ගිණුමට බැර වෙනවා 3:27. හර කරන ගිණුමේ නම වෙනත් වියදම් ගිණුම කියලා මම කෙටියෙන් ලිව්වා. වෙනත් වියදම් ගිණුම රුපියල් 3000යි. වෙනත් වියදම් ගිණුමට හර කළා මුදල් වලට බැර කළා. ඔන්න ගැටලු තියෙනවා නම් අහන්න. තුනයි 28 කොමිස් රුපියල් 4000ක් ලැබුණා. කොමිස් ලැබෙනවා කියන්නේ ඒක ආදායමක්නේ. 4000ක්. ආදායම් ලැබෙනකොට මොකද වෙන්නේ? ආදායම් ලැබෙනකොට මොකද වෙන්නේ? කොමිස් ආදායම් ලැබෙනකොට මුදල් වැඩි වෙනවා. ඒ නිසා මුදල් ගිණුම හර වෙනවා රුපියල් 4000. මොකද මුදල් ලැබෙනකොට මුදල් වැඩි වෙනවා. ඒ වගේම කොමිස් ආදායම් බැර වෙනවා. කොමිස් ආදායම් කියන්නේ ආදායම්. ආදායම් වැඩිවීම බැර. ඒ නිසා කොමිස් ආදායම් කියලා ගිණුමකට බැර. ඒතර දැන් මුදල් ගිණුමට හර වෙන්න ඕනනේ. කවද්ද දිනේ 3:28. 3:28. බැර කරන ගිණුමේ නම කෙටියෙන් මම ලියනවා කොමිස් ආදායම් ගිණුම කියලා. රුපියල් 4000. කොමිස් ආදායම් ගිණුම කියලා රුපියල් 4000. අලුතින් හදනවා ගිණුමක් ඒක කොමිස් ආදායම් ගිණුම. කොතනද හදන්නේ? මෙතන හදනවා. මේක ඇවිල්ලා කොමිස් ආදායම් ගිණුම. ඒකට බැර කරන්න ඕන දිනේ 3:28. හර කරන ගිණුම මං කෙටියෙන් ලියනවා මුදල් ගිණුම. වටිනාකම 4000යි. බලන්න ඕමද ආවේ කියලා ඔයගොල්ලොන්ගෙත් ගැටලු තියෙනවා නම් අහන්නකෝ. මොකද තව එක ගණු දිනුවයි ලියන්න තියෙන්නේ මට. ගැටලු තියෙනවා නම් අහන්න. දැන් අපි සාමාන්‍ය පරිදි ආයතන වලට ගෙනල්ලා පන්ති ආරම්භ කළාම මම පළවෙනි පාඩමේ ඉඳන් උගන්වන පන්තියක් ආයෙ කරනවා පුතේ. හරිද? එතකොට ඕගොල්ලෝ මොන පන්තියට ආවද? දැන් එතකොට ඕගොල්ලෝ හතරවෙනි පාඩම ඇවිල්ලා ආයතන ඉගෙන ගත්තට ඕගොල්ලොන්ට කැමති නම් ආයේ මේ පන්තියට එන ගමන්ම ඇවිල්ලා අනිත් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් නොමිලෙම. ආයෙ මුලින් ඉඳන් උගන්වන පන්තියට. කීයක්වත් අය කරන්නේ නැහැ. ඕගොල්ලෝ අනිත් පන්තියට ඇවිල්ලා සාමාන්‍ය වැඩියට තුන්වෙනි පාඩමේ හරි හතරවෙනි පාඩමේ හරි ඉඳන් ඉගෙන ගන්න ගම මුලින් ඉඳන් ආයෙ ඉගෙන ගන්නත් පුළුවන්. මොකද මේ ඔන්ලයින් කරනකොට සමහර අය ඕගොල්ලොන්ට සමහර විට තුන්වෙනි පාඩම හරියට අල්ලගන්න බැරි වුණාත් දන්නේ නැහනේ. සමහරට දෙවෙනි පාඩම හරියට අල්ලගන්න බැරි වෙන්නේ නැති. ඒ වගේ අමාරු තැන් ඇති. අන්න එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා මුල ඉඳන් උගන්වන පන්තිකුත් කරනවා. ඒතර අන්න ආයේ මුල ඉඳන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් මේ වැඩ ටික. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. ඕගොල්ලොන්ගේ මේ විෂය ඕගොල්ලොන්ට කිසිම වෙලාවක අමාරු වෙන්න දෙන්නේ නැහැ. ඔගොල්ලෝ හැමෝම ඒ අරන් දෙන ඕගොල්ලෝ හැමෝටම හැමෝම ගොඩ දානවා හැමෝම කැම්පස් යන්න හදනවා මම. ඒ වගකීම් මම බාර අරන් තින්නේ. කිසි දෙයකට බය වෙන්න එපා. හරිද?
හරිද? රයිට්. ඊළඟ ගනුදෙනුව අවසාන එක රුපියල් 2000ක් මුදල් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තා. ඒ කියන්නේ මේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා කියන්නේ ගැනිලි කියන එකනේ. ගැනිලි කරන්න මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. ඉතින් අපි හිමිකම අඩු වීමට කියන්නේ හරනේ. හැබැයි අපි කිව්වේ ගැනිලි හර කියලා. ඒ නිසා අපි ගැනිලි ගිණුමට හර කරනවා. ගැනිලි ගිණුම හර කරනවා. රුපියල් කීයක්ද ගැනිලි කරන්නේ? රුපියල් 2000. ගැනිලි ගිණුම හර. මුදල් ගැනිලි කරනකොට මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම් අඩුවීම බැර. එනිසා මුදල් ගිණුමට බැර කරනවා. ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර. එතකොට අපි අලුතෙන් හදනවා ගිණුමක්. ඒක ගැනිලි ගිණුම. ගැනිලි ගිණුම. ඒ හදන ගැනිලි ගිණුමට හර වෙනවා රුපියල් 2000. බැර කරන ගිණුමේ නම කෙටියෙන් ලියනවා මුදල් ගිණුම. දිනේ ලියනවා 3.31ද 3.31. මුදල් ගිණුමට බැර කරනවා 3.31. හරක් කරපු ගිණුමේ නම ලියනවා ගැනිලි ගිණුම. රුපියල් කීයද? 2000යි. බලන්න අඩුපාඩු තියෙනවද කියලා. බලන්න හරියටම මේ ගාන හරියටම හරි සර් අපේ කියන අය අත උස්සන්න බලන්න. අපේ මුකුත් අඩුපාඩු නෑ සර්. අපේ හරි. ආරයිට් අතපාත් දාන්න. හරිද? රයිට්. ඊළඟ එක පස්වෙනි අභ්‍යාසයට එනවා. පහත සඳහන් ගනුදෙනු සඳහා දිත්ව සටහන් ලියන්න. මම දිත්ව සටහන් කියනවා. මම ලියන්නේ නැහැ බෝඩ් එකේ. මම දිත්ව සටහන් කියන්නම් ලියන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ලියලා තියෙන දිත්ව සටහන් හරිද වැරදිද අඩුපාඩු තියෙනවද කියලා. පළවෙනි එක අත්පිට මුදලට භාණ්ඩ ගැනීම. අත්පිට මුදලට ගන්නකොට මොකක්ද දිත්ව සටහන? ගැනුම් ගිණුම හර මුදල් ගිණුම වැර. බලන්න හරිනම් හරි දාගන්න නැත්නම් ලියා ගන්න රතු පෑනින්. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. දෙවෙනි එක ණයට භාණ්ඩ ගැනීම. ණයට භාණ්ඩ ගැනීම. ලියන්න ඒකත් ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. 3 අත්පිට මුදලට භාණ්ඩ විකිණීම. අත්පිට මුදලට භාණ්ඩ විකිණීම. ලියන්න ඒකට දීත්ව සටහන මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. 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 හරිද? රයිට්.
හතර ණයට භාණ්ඩ විකිණීම, ණය ගැති ගිණුම හර, ණය ගැති ගිණුම හර, විකුණුම් ගිණුම බැර. ණය ගැති ගිණුම හර, විකුණුම් ගිණුම බැර. ණයට භාණ්ඩ විකුණද්දී ණය ගැති ගිණුම හර, විකුණුම් ගිණුම බැර. ණය ගැති ගිණුම හර, විකුණුම් ගිණුම බැර. පහ ස්ථාවර වත්කම් මිලට ගැනීම. ස්ථාවර වත්කම් මිලට ගැනීම. එතකොට කොහොමද වෙන්නේ? අදාළ වත්කම් ගිණුම හර, වත්කමේ නම දන්නේ නැති නිසා මං කිව්වේ කෙනෙක් ඕනනම් ස්ථාවර වත්කම් ගිණුම කියලා ලියන්න නැති කමක් නැහැ. නැත්නම් අදාළ වත්කම් ගිණුම. ස්ථාවර වත්කම් ගිණුම හර. එහෙම නැත්නම් අදාළ වත්කම් ගිණුම හර මුදල් ගිණුම බැර. ස්ථාවර වත්කම් ගිණුම හර මුදල් ගිණුම බැර. නැත්නම් අදාළ වත්කම් ගිණුම හර මුදල් ගිණුම බැර. ස්ථාවර වත්කම් ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙම නැත්නම් අදාළ වත්කම් ගිණුම හර මුදල් ගිණුම බැර. හරිද? රයිට්. ඊළඟ එක අයිතිකරු විසින් මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම, ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර. ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර. දිත්‍යසටහන ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර. 7 භාණ්ඩ තොගයක් අයිතිකරු විසින් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. ඒකත් අර වගේම ගැනිලි ගිණුම හර, ගැනිලි ගිණුම හර, ගැනුම් ගිණුම බැර. ගැනිලි ගිණුම හර, ගැනුම් ගිණුම බැර. ගැනිලි ගිණුම හර, ගැනුම් ගිණුම බැර. ඊළඟ එක ණයගැතියන්ගෙන් මුදල් ලැබීම. ණයගැතියන්ගෙන් මුදල් ලැබීම. එක ලියන්න මුදල් ගිණුම හර, මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර. මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර. ණයගැතියන්ගෙන් මුදල් ලැබෙද්දී මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර. මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර. 9 බොල් ණය කපා හැරීම. බොල් ණය කපා හැරීම. ආයක ලියන්න බොල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර. බොල් ණය කියන්නේ වියදමක්. බොල් ණය කියන්නේ වියදමක්. එනිසා බොල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර. බොල් ණය කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හරනේ. එනිසා බොල් ණය හර ණයගැතියාගේ බැර වෙන්න ඕන. ණයගැතිය අඩු වෙන නිසා ණයගැති ගිණුම බැර. දිත්‍යසටහන බොල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර. 10 ස්ථාවර වත්කම් ෂය කිරීම ලියන්න ඒකට. තාම හරියට දන්නේ නැති වෙන්න පුළුවන් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේවා. මම මේ නිකන් ගනුදෙනු ටිකක් දීලා දිත්‍යසටහන් ලියවන්නේ. මේ මුල ටික දැනගෙන ඉන්නවා නම් බොහොම අගනේ හොඳයි. දැන් මේ ස්ථාවර වත්කම් ෂය වීම කියන එක එහෙම හරියට දන්නේ නැතුව ඇති. බය වෙන්න එපා. අපි ඉස්සරහට 4 වෙනි පාඩමෙත් ඉගෙන ගන්නවා මේවා. මේ 4 වෙනි පාඩමට පොඩි
ස්ටෙප් එකක් තියෙන්නේ. දැන් කියන්නේ හතරවෙනි පාඩමේ මේක උගන්වනවා. දැන් මේ අවසානයේ තියෙන ඔක්කොම කියන්නේ හතරවෙනි පාඩමේ උගන්වනවා. එතකොට අපි හතරවෙනි පාඩමේ ඒවා ඉගෙන ගන්න පටන් ගන්නවා. එහෙම තමයි දෙවෙනි පාඩම උගන්වනකොට දෙවෙනි පාඩම අවසානයේ කිව්වේ ඕවා තුන්වෙනි පාඩමේ තියෙනවා. දැන් තුන්වෙනි පාඩම අවසානයේ කියනවා මේවා හතරවෙනි පාඩමේ තියෙන්නේ. මම හැමදාම එහෙම තමයි වැඩක් ඉවර කරන්නේ. මම වැඩේ පාඩමක් ඉවර කරනකොට ඊළඟ පාඩම ඔයාගේ ඔළුවට දෙනවා. දැන් දීලා තියෙන්නේ හතරවෙනි පාඩම ගැන කියලා තියෙන්නේ. හතරවෙනි පාඩමේ මේවා තියෙනවා කියලා තියෙන්නේ. ස්ථාවර බත්කම් ෂය කිරීම ලියන්න දීත්ව සටහන. ෂය වියදම් ගිණුම හර ෂය වියදම් ගිණුම හර ෂය වියදම් ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර. ෂය වියදම් ගිණුම හර ෂය වියදම් ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර. ෂය වියදම් ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර. ෂය වියදම් ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර. 9 නෙමෙයි 11 වියදමක් මුදලින් ගෙවීම. ඒව නම් දන්නවනේ. වියදමක් මුදලින් ගෙවනකොට අදාළ වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර. අදාළ වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර. වියදමක් මුදලින් ගෙවද්දී අදාළ වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර. 12 ආදායමක් මුදලින් ලැබීම. මුදල් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. 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 ඊළඟ එක භාණ්ඩ ආපසු යැවීම. භාණ්ඩ ආපසු යවනවා. ආලියන්නේ දීත්වසට අනේක උගන්නලා නැහැ මම. සමීකරණ පාඩමේදී ගන්නවට භාණ්ඩ ආපසු යැවීම දීත්වසටහන් වලදී උගන්නලා නැහැ. අපි ඊළඟ පාඩම හතරවෙනි පාඩමේදී මේ ආපසු යැවීම ගැට ගැඹුරින් ඉගෙන ගන්නවා. එනිසා අපි හතරවෙනි පාඩමේදී ඒක ඉගෙන ගන්න ඉඩ තියමු. ඉඩ තියලා දීත්වසටහන විතරක් දැනට ලියාගමු. මේ 13 වෙනි එකට දීත්වසටහන විතරක් ලියාගමු භාණ්ඩ ආපසු යැවීම වලට. අපි ඒක ගැඹුරින් කතා කරමු ඊළඟ පියවරේදී. හරි. භාණ්ඩ ආපසු යැවීම වලට අදාළ දීත්වසටහන් ලියන්න. ණය හිමි ගිණුම හර ආපසු යැවුම් ගිණුම බැර. 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 ඊළඟ එක 14 භාණ්ඩ ආපසු එවීම. භාණ්ඩ ආපසු එවීමත් අපි ඊළඟ පාඩමේදී ඉගෙන ගන්නවා හතරවෙනි පාඩමේදී. දැනට දීත්වසටහන ලියාගමු. ලියන භාණ්ඩ ආපසු එවීම වලට අදාළ දීත්වසටහන. භාණ්ඩ ආපසු එවීම වලට අදාළ දීත්වසටහන ලියන්න. භාණ්ඩ ආපසු එවීම වලට අදාළ දීත්වසටහන ලියන්න. ආපසු එවුම් ගිණුම හර ආපසු එවුම් ගිණුම හර ආපසු එවුම් ගිණුම හර ආපසු එවුම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. ආපසු එවුම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. ආපසු එවුම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. දරුවනි ඔන්න ඔච්චරයි තුන්වෙනි පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. අපි තුන්වෙනි පාඩමේ ඉගෙන ගත්තා අර දෙවන පාඩම සමීකරණ වලදී ඉගෙන ගත්ත ගනුදෙනු තියෙන්නේ. සමීකරණේ වත්කම් වගකීම් ප්‍රාග්ධනය කියන මූලිකාංග වලට බලපෑම් එල්ල කරන ගනුදෙනු අපි ඉගෙන ගත්තානේ. වත්කම් වැඩි වෙන්නේ කොහොමද? වගකීම් වැඩි වෙන්නේ කොහොමද? හිමිකම් වැඩි වෙන්නේ මොන වගේ ගනුදෙනු වලද? ඒවා අඩු වෙන්නේ මොන වගේ ගනුදෙනු වලද? ආදායම් වියදම් දාලත් අපි ඉගෙන ගත්ත සමීකරණ ගණන්. අන්නේ ඉගෙන ගත්ත ගනුදෙනු වල මූලධර්ම දීත්වසටහන් මූලධර්ම කියලා එකක් දාලා වත්කම් වැඩි වීම මර වත්කම් අඩු වීම බැර කිව්වා. වියදම් වැඩි වීම මර වියදම් අඩු වීම බැර කිව්වා. වගකීම් වැඩි වීම බැර අඩු වීම හර කිව්වා.
ආදායම වැඩිවීම බැර ආදායම අඩුවීම හර කිව්වා. ප්‍රාග්ධනය වැඩිවීම බැර ප්‍රාග්ධනය අඩුවීම හර කිව්වා. අපි අන්න එහෙම ඉගෙන ගත්තා මොනවාද? ද්විත්ව සටහන මූලධර්ම. සෑම ගනුදෙනුවකටම ද්විත්ව සටහන මූලධර්ම දැන් ඉගෙනගෙන අවසන්. සෑම ගනුදෙනුවකටම අදාළව ද්විත්ව සටහන් ලියන්න දැන් පුරුදු කරලා තියෙන්නේ. මම ඔබට යෝජනාවක් කරනවා මේ තුන්වෙනි පාඩම ආයේ මුල ඉඳන් කරන්න. තුන්වෙනි පාඩම මුල ඉඳන් ආයේ හැම ගනුදෙනුවකටම ද්විත්ව සටහන තනියම ලියන්න. අපි ලිව්ව උත්තර බලන්න බෑ. හැම ප්‍රශ්නයක්ම ආයේ කරන්න. අපි ලිව්ව උත්තර නෝට්ස් බලන්නේ නැතුව තනියම කොලයක් අරගෙන ප්‍රශ්න බලාගෙන උත්තර ලියන්න. ලියලා බලන්න අපි ලිව්ව උත්තරෙත් එක්ක ඒක ගැලපෙනවද කියලා. අනිවාර්යෙන් මේක කරන්න. අදට මම මෙතනින් නතර කරන්න. මොකද හතරවෙනි පාඩම දැන් මම පටන් ගන්නෙ නෑ. මොකද හතරවෙනි පාඩම මම ඒතකොට පැය භාගයක් විතර උගන්ලා ඒක නතර කරන්න වෙනවා. එහෙම නෙමෙයි. ලබන සතිය අපි අඟහරුවාදා හම් වෙලා හතරවෙනි පාඩම මුලින් ඉඳන් ඉගෙන ගමු. හැමෝම ගාව නිබන්ධනයේ ඇති මූලික පොත් ලෙජර් යාසේස පිරික්සුම කියලා නිබන්ධනයක්. ඒක අපි ලබන සතිය අඟහරුවාදා ඉතින් සාකච්ඡා කරමු. හැබැයි ලබන සතිය අඟහරුවාදා පන්තිට එද්දී හැමෝම තුන්වෙනි පාඩමට අදාළ අභ්‍යාස ආයෙ පාරක් කරලා එන්න ඕනේ. එමු වුණොත් හතරවෙනි පාඩම ගොඩක් ලේසි වේවි. හරිද? රයිට්. එහෙනම් අපි අදට පන්ති නතර කරමු. ඔන්න තුන්වෙනි පාඩම අවසන් කළා. අපි ලබන සතියේ ඉඳන් හතරවෙනි පාඩමේ වැඩ පටන් ගමු. එන හැමෝටම ආයිබෝවන්. දුස්සරණයි. ජය වේවා.